තෙරුවන් සරණයි. අපේ චෝටි ආමඳුරවරු සිල් මෑණිවරු අපේ දුවල පුතාලා වෙනුවෙන් DP පිරිවෙන තුලින් පිරිවෙන් අවසාන පන්තියේ පහ ශ්‍රේණිය නැත්නම් මූලික පිරිවෙන් අවසාන පන්තියේ පාලි පොතේ අපි අද කතා කරන්නේ 18 වෙනි පාඩම. 18 වෙනි පාඩම අපි පසුගිය එක කොටස කතා කළා. අපි අද මේ දෙක කොටස කියලා වෙන් කරලා තියෙන්නේ. එතකොට අට්ටා රසමෝ පාඨෝ 18 වෙනි පාඩමේ දෙවන කොටස. මොකද මතක ඇති මේ අපදාන පාළියේ මහා ප්‍රජාපති ගෞතමී අපදානේ ගාථා ගොඩක් තියෙනවා. අපි එකේ ඉඳලා 25ට පහුගිය පාඩමේදී කතා කළා. අපි මේ දෙවෙනි කොටසේදී 26 සිට 50 දක්වා ගාථා 25ක් තමයි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මහා ප්‍රජාපති ගෞතමිය තමන්ගේ අනිත් ගෞතමීන් වහන්සේලා සමග පිරිනුවන් පාන්න තීරණය කරලා ගිය කතාව අපි ගිය සතියේ දක්වා ඒ විස්තරය කතා කළා. ඉතින් අපි ඒ ගැන ආයි මතක් කරන්න යන්නේ නැහැ. අපි අද පටන් ගමු 26 වෙනි ගාථාවෙන් මොනවද මෙතන ඉඳලා කියන්නේ කියන එක. කොණ්ඩඤ්ඤෝ නන්ද නන්දාදී තිට්ඨන්ති රාහුලෝ ජිනෝ සුඛිතෝ සහිතෝ සංඝෝ හතදප්පාච තිත්තියා. කොණ්ඩඤ්ඤ මෙතන නම් තුනක් තියෙනවා. කොණ්ඩඤ්ඤෝ මෙතන තියෙන්නේ කොණ්ඩඤ්ඤෝ කිව්වම කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, නන්ද හාමුදුරුවෝ ආදී. මෙතන කොණ්ඩඤ්ඤානන්ද කියනකොට කොණ්ඩඤ්ඤ ආනන්ද නන්ද. එතකොට කොණ්ඩඤ්ඤ නන්ද ආනන්ද කියන මේ හාමුදුරුවෝ දැන් ඔන්න මතක තියාගන්න. මෙතන ලুকু එක වචනයක් වගේ පේනොනට බය වෙන්න එපා. ඔතන හාමුදුරුවෝ තුන් දෙනෙක්. මෙතනින් කොණ්ඩඤ්ඤ කියලා කැඩුනා ආනන්ද නන්ද. එහෙම කැඩිලා තමයි ඔය හැදුනේ. එතකොට කොණ්ඩඤ්ඤ ආනන්ද නන්ද ආදී තෙරවරුද ජිනෝ රාහුලෝ. මේ ජින කියන්නේ බුදුහාමුදුරුවන්ට. හැබැයි මෙතන ජින කියන්නේ බුදුහාමුදුරුවන්ට නෙමෙයි. රාහුලෝ ජිනෝ රාහුලෝ ජිනෝ ඒක ජිනෝ රාහුලෝ. ජින කියන්නේ දිනුවයි කියන එක. මොනවද දිනුවේ? සසර දිනු. කවුද? රාහුල. එතකොට සසර දිනපු රාහුල හාමුදුරුවෝ. ඒකයි මේ ජිනෝ රාහුලෝ කිව්වේ. එතකොට කොණ්ඩඤ්ඤ ආනන්ද නන්ද වගේම සසර දිනු රාහුල හාමුදුරුවෝද තිට්ඨන්ති ඔන්න අන්ති වෙනම තිට්ඨන්ති සිටිති. දන්නවනේ මතකනේ බහුවචන පදයක් තින්ද තී වෙලා තියෙනවා. එතකොට සිටිති. එතකොට කොණ්ඩඤ්ඤ ආනන්ද නන්ද රාහුල කියන හාමුදුරුවෝ ඉන්නවා. සංඝෝ සංගතමේ සුඛිතෝ සුඛිත කියන්නේ සැප ඇති. සුඛිතය සැප ඇති. සහිතෝ හිතෝ මේ හිත කියන එකට සහිත හිත සහිතයි. එහෙනම් සහිතෝ වෙනවා. හිත සහිතයි. තිත්‍යාච තීර්ථකයෝද හත දප්පා. හත එහෙනම් හත කිව්වේ නැසුණු නසල දාපු දර්පය ඇත්තේය. එහෙනම් දර්ප ඇත්තේය. එහෙනම් තීර්ථකයන්ගේ කියන්නේ තීර්ථකයෝ පරාජය කරා කියන එක. හත දප්පන මාන්නේ බිඳලා දැම්මා. කවුද? එතන මේ හාමුදුරුවරු. ඊළඟට කියනවා ඔක්කාක වංසස්ස යසෝ උස්සිතෝ මාර මද්දනෝ නනු සම්පති කාලෝ මේ නිබ්බානත්තාය පුත්තිකා. එතකොට කියන ඔක්කාක වංසස්ස. ඔක්කාක කියනකොට ඔක්කාකමයි. වංසස්ස වංශයේ ඔක්කාක වංශේ. එතකොට මාර මද්දනෝ මාරයා
මද්දනවා මැඩලපු ඔක්කාක රාජවංශනේ ඔක්කාක වංශය. එතකොට වංශේ මරුන් මඩන යසෝ කිව්වේ යසස නැත්තම් කීර්තිය උස්සිතෝ උස්ස නැග සිටියා. එතකොට ඔක්කාක වංශේ මේ උඩට නැගලා තියෙනවා කීර්තිය නැගලා තියෙනවා. පුත්තිකා මතකනේ පුත්ත කිව්වේ පුතා පුත්තිකා දියණියනි දැරියනි දුවරුනි පුත්තිකා ස්ත්‍රීලිංගයි දැරියනි සම්පති දැන් මේ මට නිබ්බානත්තාය නිවන් සඳහා කාලෝ නනු කාලය නෙවේද කාලය නෙමෙයිද කාලය නොයේද නැත්නම් ප්‍රශ්න කරනවා කාලය නොයේද කාලය නේද කියන එක. එතකොට ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? දැන් මට නිබ්බානත්තාය දැන් ඇයි මේ මහා ප්‍රජාපති ගෞතමිය පිරිනුවන් පානවක අඬන්න පටන් ගත්තානේ. ඉතින් අහනවා ඇයි දැන් මට පිරිනුවන් පාන්න මේ කාලය හොඳ කාලය නෙමෙයිද? ඒකයි අහන්නේ. 28 වෙනි ගාථාව චිරප්පබෝතියං මයං පත්තිතං අජ්ජ සිජ්ජතේ ආනන්ද බේරි කාලෝයං කිං වෝ අස්සෝහි පුත්තිකා චිරප්පබෝති. ඒතර චිර කිව්වේ බොහෝ කාලයක්. එතකොට චිරප්පබෝති බොහෝ කාලයක පටන් මයිහං මාගේ යං පත්තිතං යම් ප්‍රාර්ථනාවක් වීද මාගේ යම් ප්‍රාර්ථනාවක් තිබුණා නම් මගේ පත්තිතං ඔය අපි ගාතාවක් කියන්නේ ඉච්චිතං සමහරු පච්චිතං කියනවා. වැරදි මතක තියාගන්න. ඉච්චිතං පත්තිතං ප්‍රාර්ථනා කරන ඉච්චිතං පත්තිතං තුහියන් කියන්නේ ඉච්චිතං. ඒතකොට ඉච්චිතං කියන්නේ කැමැති දේවල්. ඒ වගේ මෙතන කියන පත්තිතං ප්‍රාර්ථනාවක්ය. මහා ප්‍රජාපති ගෞතමිය කියනවා යම් පත්තිතං යම් ප්‍රාර්ථනාවක් වීද අජ්ජ එය සිජ්ජතේ සිදුවේ මගේ ප්‍රාර්ථනාවක් තිබුණා නම් ඒක අද ඉෂ්ට වෙනවා. මොකද්ද ප්‍රාර්ථනාව? අයං මෙය ආනන්ද බේරි කාලෝ. ආනන්ද කිව්වම මෙතන ආනන්ද හාමුදුරුවෝ නෙමෙයි. ආනන්ද කිව්වේ සතුටු කියන එක. මතකනේ ආනන්ද කියලා කියන්නේ සතුට කියන වචනේ තේරුමනේ. එතකොට සතුටු බෙර වැයීමට කාලයයි ආනන්ද බේරි කාලෝ. එහෙනම් සතුටු බෙර සතුට නැමැති බෙර වාදනය කරන කාලයයි. පුත්තිකා දැරියනි වෝ අපගේ අස්සුහි කඳුළු වලින් කිං කවර ප්‍රයෝජනයක්ද? අපගේ පුත්තිකා දරුවනි දියණි වරුනි අපේ කඳුළු වලින් ඇති වැඩේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? අඬන්නේ ඇයි කියලා ඇහුවේ. අඬන එක තේරුමක් නැහැ. බොරුවට අඬන්න එපා. ඇයි බොරුවට අඬන්න එපා කියන්නේ ඇත්තට තමයි අඬන්නේ. අඬන එක නිෂ්ප්‍රයෝජනයි නිෂ්පලයි කියන එක තමයි කිව්වේ. ඔන්න දැරියනි කියන පුත්තිකා දැරියනි වෝ තොපගේ දැන් මේගොල්ලෝ අඬනවනේ ඔයගොල්ලන්ගේ ඇස්සල කඳුළු වලින් කිං මොකද්ද ප්‍රයෝජනේ? වැඩක් නැහැ. සචේමයි දයා අත්ති යදි චත්ති කතඤ්ඤුතා සද්දම් මට්ඨිතියා සබ්බා කරෝත විරියං දල්හං. සචේ ඉඳින් මේ නිපාතයක් මයි මා කරේ දයාති දයාවක් ඇත්නම් මං කෙරෙහි දයාවක් තියෙනවා නම් එතකොට මංගේ කෙරෙහි දයාවක් තියෙනවා නම් යදි යම් හේකින් කතඤ්ඤුතා කෘතඥතාවයක් කළ ගුණ සැලකීමක්. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියනකොට මතකනේ කතඤ්ඤු කළ ගුණ දන්නා. කතඤ්ඤුතා
කියන මං කෙරේ කළගුණ සැලකීමක් අත්ති ඇතනම් මට කළගුණ සැලකීමක් තියෙනවා නම් සබ්බා සියලු දෙනාම කරන්න ඕනි වැඩක් තියෙනවා. මොකද්ද? සද්ධම්මට්ඨිතියා. එහෙනම් සද්ධම්ම සද්ධර්මයේ තිතියා පැවැත්ම පිණිස ධර්මයාගේ පැවැත්ම පිණිස මොකද කරන්නේ? පැවැත්ම සඳහා දල්හං නිකන් නෙමෙයි දැඩිව වීරියං කරෝත වීරිය කරව නැත්තම් වීරිය කරන්න. මොකද්ද කියන්නේ? මහා ප්‍රජාපති ගෝතමී අවසාන ඉල්ලීමයි. මොකද කියන්නේ? මං කරේ යම් කිසි කළගුණ සැලකීමක් කරනවා නම් මට උදව්වක් කරනවා නම් මොකද්ද කරන්න ඕනේ? අඬන එක නෙමෙයි. නිකන් බොරුවට අඬන්න එපා. එහෙනම් අඬන්න නෙමෙයි. සියලු දෙනා සද්ධම්මස්සටිතියා සද්ධර්මයේ පැවැත්ම සඳහා දල්ලං දැඩිව විරියං කරෝත වීරිය කරන්නයි කිව්වා. ඊට පස්සේ තීනං අදාසි පබ්බජ්ජං සම්බුද්ධෝ යාචිතෝ මයා තස්මා යතාහං නන්දිස්සං තතා තමනු තිට්ඨත. එතකොට කියනවා මයා මා විසින් තතිය විභක්ති මතකනේ. මා විසින් යාචිතෝ අයදනා ලද්දේ අයදිනවා. මා විසින් ඉල්ලනවා යාඥා කරනවා ඉල්ලනවා ආයාචනා කරනවා. මොකද්ද? සම්බුද්ධෝ බුදුහාමුදුරුවෝ තීනං කාන්තාවන්ට පබ්බජ්ජම් පැවිද්ද අදාසි දුන්නේ. එතකොට දුන්සේක කියන අපි බුදුහාමුදුරු නිසා. මා විසින් යාචිතෝ ඉල්ලන අයදනා ලද්දේ බුදුහාමුදුරුවෝ කාන්තාවන්ට පැවිදි දුන්නා. මතකනේ මහා ප්‍රජාපති ගෝතමිය තව කාන්තාවොත් එක්ක ගිහිල්ලා ඉස්සල ඉල්ලුවා දුන්නේ නේ. පස්සේ පයින් ගිහිල්ලා රෙදි කහ රෙදි ඇඳගෙන පයින් ගිහිල්ලා කකුල් වල දිය බුබුලු දාලා තුවාල කරගෙන හැදූවෙලි වැකිලා පන්සල ඉස්සරහා අඬා ඉල්ලුවා නේ බුදුහාමුදුරනේ අපට පැවිද්ද දෙන්න කියලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ මුල් වෙලා පැවිද්ද අරන් දුන්නා. ඇය කියනවා මං විසින් ඉල්ලන ලද පැවිද්ද කාන්තාවන්ට බුදුහාමුදුරුවෝ දුන්නා. තස්මා ඒ නිසා යතා යම්සේ අහං මම නන්දිස්සං සතුටු වූයේද මම ඒක නිසා නන්ද කියපුවේ නන්දිස්සං සතුටු වුණා. මං ඒක නිසා හරියට සතුටු වුණා. තථායසේම තං අනුතිට්ඨත අනුව සිටින්ද ඒ අනුව මං වගේ හිටින්ද කාන්තාවන්ට පැවිද්ද ලැබීම නිසා මං ගොඩාක් සතුටු වුණා. මං වගේ ඔයගොල්ලෝ සතුටු වෙන්න අනිත් අයට කියන්නේ කාන්තාවන්ට. 31 වෙනි ගාථාව. තා ඒව මනුසාසිත්වා භික්ඛුනීහි පුරක්කතා උපෙච්ච බුද්ධං වන්දිත්වා ඉදං වචනබ්‍රවී. තා ඇය නැත්තං ඒවං කියන්නේ මෙසේ. තා ඒව මනුසාසිත්වා තා ඒවං අනුසාසිත්වා ඒව මනුසාසිත්වා ඒක කැඩෙනවා මෙතන මේ එක. එතකොට ඒක විසන්ධි කරලා ගත්තම තා කියන්නේ අය ඒවං අනුශාසිත්වා මෙසේ අනුශාසනා කොට භික්ඛුනීහි පුරක්කතෝ භික්ඛුනීහි භික්ෂූන් වහන්සේලා නැත්තම් මෙහෙණින් වහන්සේලා විසින් පුරක්කතා පෙරටු කරන ලද්දේ. ඒ කියන්නේ අර අනිත් භික්ෂුණීන් වහන්සේලා පෙරටු කරගෙන කියන්නේ කැඳවක මහා රංචුවක් එක්ක පිරිසක් එක්ක පෙරටු කරගෙන ඊවම තේරෙනවනේ.
බුද්ධං බුදුන් වහන්සේ වෙත උපෙච්ච එළඹ බුදුහාමුදුරුවන් වහන්සේ වෙත අර භික්ෂුණීන් වහන්සේලා පිරිසත් එක්ක බුදුහාමුදුර ළඟට එළඹ වන්දිත්වා වැඳ දැන් බුදුහාමුදුරට කොමත් එක්ක භික්ෂුණීන් වහන්සේලා මහා ප්‍රජාපති ගෝතමෝ කොමත් පෙරටු කරගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳලා ඉදං වචනං මේ වචනය වචන අබ්‍රවී එහෙනම් අබ්‍රවී කියන්නේ කීවාය මොකද්ද කිව්වේ කියපේක නෑ මේකේ මේ ගාතාවේ එතකොට මෙහෙම කිව්වා මොකද්ද කිව්වේ බලමු අපි මොකද්ද කිව්වේ කියලා අහං සුගත මාතා තේ ත්වං ච වීර පිතා මම සද්දම්ම සුඛදෝ නාත තයා ජාතම් හි ගෝතම හරි ලස්සන කතාවක් චූටි හාමුදුරනේ කියන්නේ නේ මේ ගාථාවෙන් බලන්නකෝ සුගත බුදු හාමුදුරනේ අහං මම තේ මාතා අහං සුගත මාතා තේ මේක කියනවා මේ කැලෙන් මොකද්ද කියන්නේ මං ඔබ වහන්සේගේ අම්මා මං අහං සුගත බුදුහාමුදුරනේ අහං තේ මාතා බුදුහාමුදුරනේ මං ඔබ වහන්සේගේ අම්මද මහා ප්‍රජාපති ගෝතමී කියන්නේ අපි ඉතිහාසය අනුව නම් කියන්නේ අම්මා මහාමායා දේවී කියලා නේ පොඩි හාමුදුරනේ බුද්ධ මාතා කියලා කිව්වේ කවුද බුදුහාමුදුරන්ගේ අම්මා හැටියට හැඳින්නුවේ වැදූ අම්මා නෙමෙයි හැදූ අම්මා කිරි ටික දීලා තමන්ගේ කිරි ටික දීලා ආදරෙන් හදාගත්ත මහා ප්‍රජාපති ගෝතමියට කියනවා මං ඔබ වහන්සේගේ අම්මා කවුද මේ කියන්නේ මහා ප්‍රජාපති ගෝතමිය කියන්නේ අහං සුගත මාතා තේ සුගතයන් වහන්සේ අහං මම තේ ඔබ වහන්සේගේ මාතා මම මෙමි මම තමයි ඔබ වහන්සේගේ අම්මා අනිත් පැත්තට තව ලස්සන කතාවක් කියනවා වීරයන් වහන්සේ ත්වංච ඔබ වහන්සේද මම පිතා මගේ තාත්තා දැන් හරි කතාවක් කියක නේද එක පැත්තෙන් කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ අම්මා මම ඒ වගේම වීරයන් වහන්සේ ඔබ වහන්සේ මගේ තාත්තා පියාවෙහි නාතයන් වහන්සේ සද්දම්ම සුඛදෝ සද්ධම් සුව දෙන තැනැත්තාවෙහි ගෝතමයාණන් වහන්සේ තයා ඔබ නිසා ජාතා අම්හි උපන්නී වෙමි ජාතා අම්හි මං ඉපදුනා බුදුහාමුදුරනේ දැන් බලන්නකෝ මේ කතාවේ දැන් මේකේ හරි ලස්සන කතා දෙකක් කියනවා මොකද්ද බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මගේ පුතා ඒ වගේම ඔබ වහන්සේ මගේ තාත්තා ඒ තාත්තා කිව්වේ පුතා කියන එක නම් හරි කියන්නකෝ කිරි ටික දීලා පොඩි කාලේ අම්මා නැති වුණාට පස්සේ හදාගෙන ඒ කිරි ටික දීලා ආදරෙන් හදාගත්ත හින්දා හැදූ අම්මා ඒ හින්දා අම්මා හරි තාත්තා එතකොට තාත්තා කෙනෙක් මොකද කරන්නේ තාත්තා කෙනෙක් දරුවන්ට කන්න බොන්න දීලා ගුණ යහපත්කම් කියලා දීලා හදා ගන්නවා ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ සද්ධර්මයෙන් කියලා දීලා සසරින් ගොඩ යන්න පාර පෙන්නපු හින්දා තාත්තා මගේ පියාවෙහි ඔබ වහන්සේ එහෙනම් මම ඉපදුනා මොකෙන්ද ධර්මය සද්ධර්මය නිසා මං ආයෙත් ඉපදුනා එහෙනම් ඒ හින්දා ඔබ වහන්සේ එක පැත්තකින් තාත්තා වෙනවයි කියනවා ඊට පස්සේ තව 33 වෙනි ගාථාවේ කියනවා සංවඩ්ඩිතෝ යං සුගත රූප කායෝ මයා තව අනින්දියෝ ධම්ම කායෝ මම සංවඩ්ඩිතෝ තයා සුගතයන් වහන්ස තව අයං රූපකායෝ ඔබගේ මේ රූපකාය
මයා මා විසින් සංවඩ්ඩිතෝ වඩන ලදී. බුදුහාමුදුරනි ඔබ වහන්සේගේ රූපකාය ඒ කියන්නේ මේ ශරීරය බුදුහාමුදුරන්ගේ සිරුර මයා මා විසින් වඩ්ඩිතෝ මං විසින් වැඩුවා. මා විසින් සංවඩ්ඩිතෝ එහෙනම් මම වැඩුවා. ඒ කියන්නේ තමන් කිරි ටික දීලා ලොකු කළා. තයා ඔබ වහන්සේ විසින් මම මාගේ අනින්දියෝ අනින්දනීය ධම්මකායෝ. එතකොට බලන්නකො බුදුහාමුදුරුවෝ රූපකාය බුදුහාමුදුරන්ගේ රූපකාය හැදුවා මහා ප්‍රජාපති ගෝතමිය. බුදුහාමුදුරුවෝ ධම්මකාය. එතකොට රූපකායයි එතන රූපකාය මෙතන ධම්මකාය. ඔන්න. එතකොට රූපකාය හදනවා මහා ප්‍රජාපති ගෝතමිය බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරුවෝ ධම්මකාය හැදුව ධම්මකාය සංවඩ්ඩිතෝ වඩන ලදී. මේකේ හරියන කතාව නේද? බුදුහාමුදුරුවෝ පොඩි කාලේ ඉඳලා කිරි දීලා ඇඩි දෙඩි කරලා ප්‍රජාපති ගෝතමිය රූපකාය හැදුව බුදුහාමුදුරන්ගේ රූපේ. හැබැයි ඇගේ ධර්මය ශක්තිමත් කරන්න පිටුනේ බුදුහාමුදුරන්ගේ ධර්මය. ඒකයි කියන්නේ. මොහොත්ත තණ්හා සමනං කීරං ත්වං පායිනෝ මයා තස්සාහං සන්ත මච්ඡන්තං ධම්ම කීරං හි පායිතා. මයා මා විසින් ත්වං ඔබ මුහුත්තං මොහොතක් තණ්හා සමනං තෘෂ්ණාව සමනය කිරීම සඳහා කීරං කිරි පායිතෝ පවන ලද්දේවි. මං විසින් ත්වං ඔබ වහන්සේට මුහුත්තං කියන්නේ මොහොතක් ටික වෙලාවක් හරි තණ්හා සමනං තෘෂ්ණාව සමනය කිරීම සඳහා කීරං පායිතෝ. එහෙනම් මං විසින් කිරි පෙව්වා තෘෂ්ණාව සමනය කිරීම සඳහා. තයා ඔබ වහන්සේ විසින් අහං මම අච්ඡන්තං සන්තං හි අච්ඡන්ත සන්තං හි. එතකොට අතිශයින් සන්තං කිව්වේ සාන්ත වූ. එතකොට අතිශයින්ම ශාන්ත වූ ධම්ම කීරං අම්මා පෙව්වේ නිකම්ම කිරි කීරං කිව්වේ කිරිනේ. මේක ධම්ම කීරං ධර්මයේ නැමැති දහම් නැමැති කිරි පායිතා පෝන ලද්දේවිමි. එතකොට මහා ප්‍රජාපති ගෝතමිය කිරි පෙව්වා මව් කිරි පෙව්වා. එතකොට බුදුහාමුදුරුවෝ මොනා කිරිද පොවන්නේ? ධර්මයේ නැමැති කිරි පොවලා ලොකු කරනවා. ඒ කියන්නේ සසරින් එතර වෙන්න ධර්මඥානෙ දියුණු කරනවා කියන එක. වද්දන රක්කනේ මයං අනනෝ ත්වං මහා මුනේ පුත්තකාමාතියෝ යාතා ලබන්තු තාදි සංසුතං. මහා මුනේ මහා මුනිවරයාණෙනි ත්වං ඔබ වහන්සේ මයං මාහට වද්දන රක්ඛනේ වද්දන වැඩිමෙහි රක්ඛන රැකීමෙහි එන වද්දන සහ ආරක්ෂා කිරීමේ වර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ රැකීමෙහි අනනෝ ණය ගැති නොවේ. එහෙනම් අනන ඔය අනන සුඛය කියලා එක්කත් තියෙන්නේ නේද? ණය නැති සුඛය. එහෙනම් ඔබ වහන්සේ මට ණය නැහැ. ණය ගැති නොවේති. පුත්තකාමා පුතුන් කැමැති යා තියෝ යම් ස්ත්‍රූ වෙත්නම් තාදිසං ඔබ බඳු සුතං පුතුකු ලබන්තු ලබත්තා. ලස්සන ප්‍රාර්ථනාවක් නේද? මහා ප්‍රජාපති ගෝතමිය කියනවා යම් කිසි නෝන කෙනෙක් දරුව කැමති වෙන යාතියෝ යම් ස්ත්‍රියක් යම් කිසි නෝන කෙනෙක් කවුරු හරි කාන්තාවක් දරුව බලාපොරොත්තු වෙනවා නම්
ඒ නෝනලා නිකන් දරුවෝ නෙමෙයි ඔය ආවට ගියාට කොල්ලෝ හදලා වැඩක් නැහැ. ආවට ගියාට කෙල්ලෝ හදලා වැඩක් නැහැ. එහෙනම් කවුද හදන්න ඕනේ? තාදිසං සුතං ඔබ වහන්සේ බඳු සුතං පුතකු ලබන්තු ලබත්තා. එහෙනම් දරුවෝ බලාපොරොත්තු වෙන අම්මලා ඉන්නවා නම් ඔබ වහන්සේ වගේ බුදු පුත්තු බිහි කරන්නට ඕනේ. බලන්න කොච්චර ලස්සනද කියලා නේද චූටි ආම්දරනේ. නිකන් දරුවෝ හදන්න නැතුව බුදු පුත්තු බිහි කරන්නයි කියලා කියනවා. එතකොට මන්දාතාදි නරින්දානං යාමාතාසා භවන්න වේ නිමුග්ගාහං තයා පුත්ත තාරිතා භවසාගරා මන්දාතාදි නරින්දානං. එතකොට කියනවා මන්දාදු ආදී රජවරුන්ගේ මන්දාතු ආදී රජවරු යාමාතා යම්මවක් වූවානම් සා ඕතමෝ භවන්න වේ භවසයුරෙහි නිමුග්ගා ගිලුනාහුය පුත්‍රයානිනි තයා ඔබ විසින් අහම් මම භවසාගරං භවසයුරෙන් තාරිතා එතර කරවන ලද්දේවිමි. එතකොට කියන්නේ කලින් හිටියා රජවරු හිටියා මන්දාතු කියන්නේ රජතුමා නා මන්දාතු ආදී රජවරු හිටියා. ඒගොල්ලන්ගේ අම්මලා හිටියා. ඒ අම්මලා මොකද වුනේ? සාවෝතමෝ භවන්න වේ භවසරේ නිමුග්ගා. ඒ ඇත්ත මුහුදේ ගිලුණා. නිකන් නෙමෙයි මුහුදේ ගිලිලා ගියා. හැබැයි පුතේ ඔබ වහන්සේ එහෙම උන්නේ. ඔබ වහන්සේ මොකද වුනේ? භවසාගරා භවසයුරෙන් තාරිතා මාව ඊතර කළා. එහෙනම් අනිත් අම්මලාත් හිටියා තමයි ලොකු ලොකු රජ්ජුරුවන්ගේ අම්මලා හිටියා. ඒ අම්මලාට මොකද වුනේ? ඒ අම්මලා සසර සාගරේ ගිලුණා. හැබැයි මේ අම්මට එහෙම වුණේ නෑ. අම්මා ගොඩ දැම්මයි කියනවා. රඤ්ඤෝ මාතා මහේසීති සුලභං නාම මිත්තිනං බුද්ධ මාතාති යං නාමං ඒතං පරම දුර්ලභං. රඤ්ඤෝ මාතා රාජමාතා කියන්නේ රාජ්‍යරුවන්ගේ අම්මා. එතකොට ඒ රජුරුවන්ගේ අම්මා කිව්වම කොච්චර ගෞරවාන්විතද නේද? රාජ කෙනෙක් වෙන එකක් තමයි රජුරුවන්ගේ අම්මා කිව්වම හරි ගෞරවයි තැන් තැන් වල ගියාම හරියට සලකනවා. ඇයි මේ රජුරුවන්ගේ අම්මානේ? පොඩි හාමුදුරන්ගේ අම්මටත් සැලකිලි නැද්ද? තියෙනමානේ පන්සලට ආවොත් එහෙම අම්මා දායකත් මේ අපේ පොඩි හාමුදුරන්ගේ අම්මානේ සලකනනේ. පොඩි හාමුදුරන්ගේ අම්මට සලකනවා රජුරුවන්ගේ අම්මට හරි සැලකිලි. රඤ්ඤ මාතා එන රජතුමාගේ අම්මා මහේසී රජ මෙහෙසිය. ඒ කියන්නේ අගබිසව. ඒක රජතුමාගේ නෝන. හරි නේද? දැන් අද වුණත් ජනාධිපතිතුමාගේ නෝන ජනාධිපති ආර්යාව කියනවා. නිකන් නෝනලා භාර්යාව නේද? ඒක රජතුමාගේ නෝන මහේෂි. එතකොට බලන්න ඒ වාගේ ගෞරව නාම තිබුණා. මොනවාද? රජතුමාගේ අම්මා, එතකොට රජතුමාගේ නෝන, නම ඉත්තීනං ස්ත්‍රීන්ට සුලභං මේ ඕන තරම් තියෙනවා. ගොඩක් රජවරු හිටියානේ. ඉතින් හැම රජුරුවන්ගේ අම්මලා. එතකොට රජුරුවන්ගේ අම්මලා ආහවල් රජුරුවන්ගේ අම්මලාත් ගොඩයි. එතකොට රජුරුවන්ගේ නෝනලත් ගොඩයි. හැබැයි බුද්ධ මාතාති බුදුහාමුදුරන්ගේ අම්මා කියලා එහෙම ගොඩකට කියන්න බෑනේ. බුද්ධ මාතාති බුද්ධ මාතා යන යන්නමක් තියෙනවා නම් එහෙනම් බුද්ධ මාතා කියලා යන්නමක් තියෙනවා නම් ඒතං මෙය පරම දුර්ලභං. මේක අතිශයින්ම දුර්ලභයි. ඒවා හොයන්න නෑ. ඒක නිකන් හැම ගෑණියෙකුටම ගන්න පුළුවන් එකක් නෙමෙයි. හැම අම්මා කෙනෙකුටම ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඇයි? රජ්ජුරුවන්ගේ අම්මා,
රජ්ජුරුවන්ගේ නෝනා කියන ඒවා කාන්තාවන්ට ඒකත් ලබන්න හරි අමාරුයි. හැබැයි ඒව ඕන තරම් තියෙනවා බුදුහාමුදුරන්ගේ අම්මා කියන එක හැම අම්ම කෙනෙකුටම ලබන්න බෑ. ඒක මම ලැබුවා. ඒ සන්තෝෂයෙන් ඒකයි කියන්නේ. ඊට පස්සේ අය කියනවා තංච ලද්දං මයා වීර පනිදානං මමං තයා අනුකං වා මහන්තං වා තං සබ්බං පුරිතං මයා. වීර බුදුහාමුදුරන්ට කතා කරන වීරයන් වහන්සේ බුදුහාමුදුරනේ මමං මගේ තංච පනිදානං මගේ ඒ ප්‍රණිදියද මගේ පනිදානය ප්‍රණිදිය තයා ඔබ වහන්සේගෙන් නැත්තම් ඔබගෙන් මයා මා විසින් ලද්දං ලබන ලදී. මං ඒ ගෞරවය ලැබුවා බුදුහාමුදුරනේ. බුද්ධ මාතා කියන පණිදිය එහෙනම් මං ඔබ වහන්සේගෙන් ලැබුවා. අනුකං වා අනුකං කිව්වේ චූටි කුඩා චුට්ටි කියන අනුක. අනුකං වා කුඩා වූ හෝ මහන්තං මහත් වූ විශාල වූ හෝ තං සබ්බං ඒ සියලු දෑ මයා විසින් මා විසින් පූරිතං පුරණ ලදී. එහෙනම් බුදුහාමුදුරනේ ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ අපට කියලා දුන්නේ චූටි දේවල් හරි අනුකං මහන්තං චූටි ඒවා හරි ලොකු ඒවා හරි ඒ සියල්ල මං විසින් පුරාලා සම්පූර්ණ කරලා ඉවරයි. පරිනිබ්බාතු මිච්ඡාමි විහායේ මං කලාබරං අනුජානාහි මේ වීර දුක්ඛන්තකරනායක. එතකොට ඉමං කලේබර කලේබර කිව්වේ මේ ශරීරයට සිරුරට කියනවා කලේබරේ. ඉමං කලේබරං මේ ශරීරය මේ ඇඟ විහාය අත්හැර දාලා මේ සිරුර අත්හැර දාලා පරිනිබ්බතුන් පරිනිබ්බාතුන් කියලා කියන්නේ පිරිනිවන් පාන්නට. එහෙනම් මැරෙන්නට අපි නම් මැරෙනවා රහතන් වහන්සේ පිරිනිවන් පානවා. පරිනිබ්බාතුන් ඉච්ඡාමි කැමැත්තෙමි මං මේ සිරුර ඉමං කලේබරං මේ ශරීරය අත්හැර දාලා පිරිනුවන් පානට කැමැති. ඒ කියන්නේ මැරෙන්න කැමැති. වීර වූ දුක්ඛන්ත කරනායකං දුක්ඛ අන්ත කරනායකං. ඒ කියන්නේ මේ කියන්නේ දුක්ඛ කියන්නේ දුක්. එතකොට අන්ත කරයි. අන්ත කර කියන්නේ ඉවර කරපු නායක. එතකොට ඔබ කඩාගත්තම හරි වචනේ. දුක් කෙලවර කර නායකයන් වහන්සේ දුක් කෙලවර කරපු බුදුහාමුදුරනේ මේ මට අනුජානාහි අනුදැන වදාලා මැරෙමි. බුදුහාමුදුරනේ මට පිරිනුවන් පාන්න අවසර දෙන්නේ කියලා ඉල්ලීම කරන්නේ. අනුජානාමි. චක්ඛං කුස දජාකින්නෝ පාදේ කමල කෝමලේ පසාරේහි පනාමන්තේ කරිස්සං පුත්ත පේමසා. චක්ක අංකුස දජාකින්නෝ චක්ක කිව්වේ චක්‍ර අංකුස චක්කංකුස අංකුස කියලා අංකුසමයි දාලා තියෙන්නේ. අංකුස කියන හෙන්ඩුවට කියනවා අංකුස. දජ කිව්වේ කොඩි. දජ ලකුණු වලින් ගැවසීගත්. දජාකින්නෝ ආකීන්න වූ. ඒ කියන්නේ චක්‍ර අංකුස දජ ලකුණු වලින් ගැවසීගත්. කමල කෝමලේ කමල පියුම් බදු සිව්මැලි වූ. කෝමල කිව්වේ අපි කියන්නේ සිව්මැලි වූ. කමල කිව්වේ පියුම්. පාදේ පසාරේහි
පාදේ පාද පසාරේහි බුදුහාමුදුරන්කින්ට කියනවා බුදුහාමුදුරනේ කකුල ටිකක් දික් කරන්න කියන එක. ඒ බුදුහාමුදුරන්ගේ ශ්‍රී පාද දැන් උන්වහන්සේ කකුල් හකුලවගෙන ඉන්න ඇත්තේ කියනවා මට පොඩ්ඩක් කකුල පොඩ්ඩක් ඉස්සරහට දික් කරන්න. ඇයි? දන්නේ බලමුකෝ මොකද කියලා. මේක කියන මොකද කියලා. එතකොට කකුල් දික් කරන්නේ කියන මොකද? පුත්ත ප්‍රේමසා පුත්ත ප්‍රේමයෙන් තේ ඔබ වහන්සේට පනාමං කරිස්සං ප්‍රණාම කරන්නෙමි. බුදුහාමුදුරනේ පොඩ්ඩක් කකුල් දෙක බුදුහාමුදුරන්ගේ ශ්‍රී පාද දෙක පොඩ්ඩක් ඉස්සරහට කරන්න පුත්ත ප්‍රේමයෙන්. එතකොට මොන ප්‍රේමයෙන්ද? පුත්ත ප්‍රේමයෙන්. දැන් පුතෙක් එතකොට බුදුහාමුදුරන්ට මේ ආදරයෙන් ඒ අම්මා බුද්ධ මාතාව කියනවා මට දරුවෙක් වගේ මට පොඩ්ඩක් මොකද කරන්නේ ඔබ වහන්සේට ප්‍රණාමං කරිස්සම් ප්‍රණාම කරන්නේ මං බුහුමන් දක්වන්න. දායිකාවක් හැටියට නෙමෙයි. සිල්මේනි කෙනෙක් හැටියට නෙමෙයි. ඇයි ඉල්ලන්නේ? පුතෙක්ට අම්මා කෙනෙක් පුතෙකුට කොහොමද කරන්නේ? පුතෙකුට ආදරයෙන් හිතන්නකො පුතෙක්ගේ කකුල් දෙක අල්ලලා ආදරයෙන් වඳින්න මේ අවසරය ඉල්ලනවා. සිල් මාතාවක් හැටියට වඳින්න නෙමෙයි. එතකොට සිල් මාතාවක් හැටියට වඳිනකොට වඳින විදිය වෙනයි. එතකොට නිකන් කාන්තාවක් හැටියට වඳින්න නම් වඳින්නේ හැටි වෙනයි. අම්මා කෙනෙක් දරුවෙකුට එතකොට ඉඹලා එහෙමනේ නේද? අම්මා කෙනෙක් සමාල්ලාට අනේ පුතාගේ කකුල් දෙක ඉඹලා ආශිර්වාද කරන්නේ. ඒකයි මේ කියන්නේ. එතකොට ආදරණීය කතාවක් මේක. මේක ඊටාම දුක හිතනවා. ඇයි මේ පිරිනුවන් පාණ්ඩ කියන්නේ මැරෙන්නේ යන වෙලාවෙනේ හිතන්නකෝ තමන්ගේ බුදුහාමුදුර බුදු පුතාට වැඳලා යන්න අවසර ඉල්ලනවා. පොඩ්ඩක් කකුල් දෙක දෙන්නේ කියලා. සුවන්න රාසි සංඛාසං ශරීරං කුරු පාටකං කତ୍වා දේහං සුදිට්ඨං තේ සන්තිං ගච්ඡාමි නායක. සුවන්න රාසි සංඛාසං සුවන්න කිව්වේ රත්තරන්. සුවන්න ඒක දන්නවනේ සුවන්න රාසි සංඛාසං. එතකොට එකතු වෙච්චි ස්වර්ණ රාශි රත්තරන් ගොඩක් එකතු වෙච්චි අපි රන් කඳ කියලා කියන ආදරෙට කියනවා රන් කඳ මගේ රන් කඳ කියලා කියන්නේ නේද? අම්මා කෙනෙක් ආදරෙන් කියනවා රන් කඳ. රන් කඳක් බඳු ශරීරං ශරීරය පාකටං කුරු ප්‍රකට කරුණු මැනවි. දැන් මේකත් හරි ලස්සන සිදුවීමක් පොඩි හාමුදුරනේ. පෙන්වන්නේ කිව්වා. බුදුහාමුදුරන්ට මහා ප්‍රජාපති ගෝතමිය කියනවා බුදුහාමුදුරනේ දැන් බලන්නකො චූටි කාලේ කිරි දීලා නාවලා කවලා පොවලා ආදරෙන් හදාගත්ත පුතානේ. පුතා දැන් ඉතින් ගිහි සැප අත්තර දාලා බුදු වෙලා බුදුහාමුදුරු වුණත් මහා ප්‍රජාපති ගෝතමියට බුදුහාමුදුරන්ගේ ඇඟ දකින්න ආසාවක් හිතුණා. බලන්නකො ශරීරය දකින්න ආසාවක් ඇති වුණා. රත්තරන් කඳක් වාගේ. ඒ කියන්නේ මගේ රන් කඳ ආදරෙන් කියන මගේ රත්තරන් පුතේ මට ඔබ වහන්සේගේ ශරීරයේ දකින්න මට ආසයි. මට කැමැත්තක් තියෙනවා ශරීරයේ දකින්න මට කැමතියි කිව්වා. මොකද වෙන්නේ බුදුහාමුදුරු පෙන්නයි දැඟ සිවුර ගලවලා පෙන්නන්න එපායි. නායකයන් වහන්සේ තේ ඔබ වහන්සේගේ දේහං ශරීරය සුදිට්ඨං කତ୍වා සුදිට්ඨං හොඳටම දකින්න හොඳින් දැකීම කොට සන්තිං ගච්ඡාමි නිවනට යමි. බුදුහාමුදුරනේ මට නිවන් දකින්න ඉස්සෙල්ලා මට ඔබ වහන්සේගේ ශරීරය මට බලන්න ඕනේ. ඉල්ලීමක් කළා. දුවත්තින්ස ලක්කුණු පේතං සුප්ප බාලංකතං තනුං සංජාගනාව බාලක්ඛං මාතුච්ඡං දස්සයි ජිනෝ. බලන්නකෝ හරි වෙඩේ තමයි. ඇහි මිල්ලුවම බුදුහාමුදුරු පෙන්නනවනේ.
සිවුර ගලවලා ඇඟ පෙන්නලා තියෙනවා. ද්වත්තිංස ලක්කන උපේතං දෙතිස් ලකුණෙන් යුතු ද්වත්තිංස මතකනේ? ද්ව කියන්නේ දෙක, තිංස කියන්නේ 30. එතකොට මේ 32. එතකොට 32ක්. අපි කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින්. ඒ කියන්නේ දෙතිස් ලකුණෙන් යුතු 32ක් වූ පුරුෂ ලක්ෂණ තියෙනවා. එතකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ යුක්ත සුප්ප බාලංකතං මනා ප්‍රභාවයෙන් සුප්ප බාලංකුත. එතකොට ප්‍රභා අලංකුතං ප්‍රභාවයෙන් මනාව ප්‍රභාවයෙන් අලංකාර වූ සංජහා ගානං සැඳෑ වලායෙන් ඉවත් වූ සැඳෑ වලායෙන් ඉවත් වූ බාලක්ඛං ඉව ලහිරු වැනි වූ තනුන් ශරීරයේ ජිනෝ බුදුහාමුදුරුව මාතුච්ඡං පුංචි අම්මට පුංචි අම්මා නේද? පුංචි අම්මා කවුද? පුංචි අම්මා මහා ප්‍රජාපති ගෝතමිය පුංචි අම්මට දස්සයි පෙන්නූසේක. එහෙනම් ඇඟ බලන්න ඕනි කිව්වම බුදුහාමුදුරුවෝ බෑ බෑ කියලා නේ. බුදුහාමුදුරුවෝ පුංචි අම්මට ශරීරය සිවුර ඈත් කරලා සිවුර පෙන්නලා තියෙනවා. ඇඟ පෙන්නලා තියෙනවා. පුල්ලාර වින්ද සංකාසේ තරුණාදිච්චස් පුල්ලාර වින්ද සංකාසේ තරුණාදිච්ච සප්පබේ චංකකින් තේ පාදතලේ තතෝ සාසිර සාපති. ඊට පස්සේ කියනවා තතෝ ඉක්බෙති සා ඕතමෝ කියන්නේ මහා ප්‍රජාපති ගෝතමිය පුල්ලාර වින්ද සංකාතේ පුල්ල අරවින්ද සංකාතේ පිපුණු පියුමක් බඳු. එතකොට ඇය පිපිච්චි පියුමක් හරියට ලස්සනට පිපුණු පියුමක් වගේ. තරුණාදිච්ච සන්නිභේ තරුණ කියලා කියන්නේ ලහිරු කියන එක. කියන්නේ තරුණ කියන්නේ ලහිරු බඳු ප්‍රභා ඇති. ආදිච්ච කිව්වේ හිරු. එතකොට තරුණ ආදිච්ච තරුණාදිච්ච සන්නිභේ. එතකොට මොකද වෙන්නේ? තරුණ හිරු මඩලක් වැනි චක්කංකිතේ චක්‍ර ලක්ෂණයෙන් යුතු පාදතලේ සිරිපා මතුහි සිරසාපති සිරසින් වැඳ වැටුණාය. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගේ අර ළඟ දන ගහලා ඇය වඳිනවා. ඒකයි මේ කියන්නේ. ශ්‍රී පාදයේ මත ඇය වැඳ වැටෙනවා. පනමාමි නරාදිච්ඡං ආදිච්ච කුලකේතුකං පච්චිමේ මරණේ මයං නතං ඉක්ඛාමහං පුනෝ. ආදිච්ච කුලකේතුකං ආදිච්ච කිව්වේ හිරුනේ. එතකොට සූර්ය වංශයට කේතුගේ කොඩියක් නැත්තම් ධජයක් වැනි වූ. එතකොට සූර්ය වංශයට මේ බුදුහාමුදුරන්ගේ වංශය ගැන මේ කතා කරන්නේ. එතකොට රාජ වංශය සූර්ය වංශයට ධජයක් වැනි වූ නරාදිච්ච නර ආදිච්ච නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ. එන බුදුහාමුදුරන් කියන්නේ නර ශ්‍රේෂ්ඨයන්ෙනි. මයං මාගේ පච්චිමේ මරණේ අන්තිම මරණ පච්චිම එහෙනම් අන්තිම මරණේ කොහොමත් අන්තිමයිනේ නෑ. මැරුණම ආයෙ උපදිනවනේ. මෙරි අපි උපදිනවා. එහෙනම් අවසන් මරණය කියලා කියන්නේ පොඩි හාමුදුරනේ ආයෙ උපදින්නේ නෑනේ. මේ අවසන් මරණයගේ ඒකයි කියන්නේ පච්චිමේ මරණේ අන්තිම මරණය කිව්වේ ඒකයි. ඇයි රහත් වෙනාම ආයෙ කොහෙද උපදින්නේ නෑනේ. ඒක අන්තිම මරණේ. පනමාමි ප්‍රණාම කරමි.
මං බුදුහාමුදුරනේ අවසන් මගේ මේ අවසාන මරණය ආයි උපතක් නැහැ. ඒක නෙමෙයි කියන්නේ අවසන් මරණය කියලා. අහං මම තං එය පුනෝ නැවත න ඉක්ඛාමි බලාපොරොත්තු නොමි. ආයෙත් ඉතින් මේ උපදින්න බලාපොරොත්තුවක් නෑ. මේ මගේ අවසාන මරණයයි. ඒකට අවසර දෙන්න කියලා කියන්නේ. ඉත්තියෝ නාම ලෝකග්ග සබ්බ දෝස කරාමතා යදිකෝ චත්ති දෝසෝ මේ කමස්සු කරුණාකර. ලෝකග්ග ලෝකාග්‍රයන් වහන්ස බුදුහාමුදුරුවන් වහන්ස බුදුහාමුදුරනේ. ඉත්තියෝ නාම ස්ත්‍රී වූ නම් ගෑනු කියන්නේ නම්. සබ්බ දෝස කරා සියලු දෝෂවලට ආකරයක්. අයියෝ මන් දන්නේ නේද? කවුද මේ කියන්නේ? මහපජාපති ගෝතමී කියන්නේ. සිල්මෑණිවරු තරහ වෙන්න එපා, දූල තරහ වෙන්න එපා මේක අහලා. මොකද්ද කියන්නේ? ඉත්තියෝ නාම ස්ත්‍රී නම් සබ්බ දෝෂ කරා සියලු දෝෂයන්ට ආකරයක්. මහා දෝෂ ගොඩක්මයි. මතා දන්නා ලදී හේවත් ප්‍රසිද්ධය. ඒක හැම ලෙඩ ගොඩකට ආකරයක් කියලා ප්‍රසිද්ධයි. කරුණාකර කරුණාකර කිව්වේ සිංහල කරුණාකර නෙවෙයි පාලියෙන් කරුණාකර. කරුණාකරයන් වහන්සේ යදීඳින් මේ මාගේ කෝචි දෝසෝ කිසියම් වරදක් අත්ති ඇත්තේ නම් තං කමස්සු ඒ කමා කරනු එනවි. මට සමාව දෙන්න කිව්වා. මොකද්ද මෙතන ඉල්ලුවේ? ගිහිල්ලා මට සමාව දෙන්න තමයි මේ සමාව ඉල්ලලා තමයි අය ගියේ. අය කියනවා මේ සමාව ඉල්ලන ගාථාව බුදුහාමුදුරනේ කාන්තාව කියලා කියන්නේ දෝෂවලට ආකරයක්. බුදුහාමුදුරනේ මගේ අතෙන් මොකක් හරි වැරද්දක් වුණා නම් මට සමාව වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉත්තිකානංච පබ්බජ්ජං යමහං යාචින් පුනප්පුනං තත්තචේ අත්ති දෝසෝ මේ තං කමස්සු නරාසභ. යම් කරුණක් නිසා අහං මම ඉත්තිකානං ස්ත්‍රීන් හට පබ්බජ්ජං පැවිද්ද පුනප්පුනං නැවත නැවත යාචින් ඉල්ලුවා. බුදුහාමුදුරනේ මං කාන්තාවන්ට පැවිද්ද දෙන්න කියලා නැවත නැවත මං ඉල්ලුවා. නරාසභ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ චේයින්දින් තත්ෙහි මේ දෝසෝ අත්ති මගේ වැරද්දක් තියෙනවා නම් මං නැවත නැවත පැවිද්ද දෙන්න කියලා ඉල්ලපු එකේ මගේ වැරද්දක් වුණා නම් තං කමස්සු ඒ සමා කරනු මැනවි. බුදුහාමුදුරනේ මං ඔබ වහන්සේට කරදර කරා පැවිද්ද මට ලබා දෙන්න කියලා නැවත නැවත මං ඉල්ලුවා. ඒකේ වැරද්දක් වුණා නම් බුදුහාමුදුරනේ මට සමා වෙන්න. අවසානයේ මේ පිරිනුවන් පාන්න ගිහිලා චූටි හාමුදුරනේ සිල් මෑණිවරණේ අර බුදුහාමුදුරු ඉදිරියේ ඒ සමාව ඉල්ලන මේ සෝචනීය අවස්ථාවක් දුක හිතන අවස්ථාවක් එය. අපි බලමු තව ඉදිරියට මොකද වෙන්නේ කියලා. මයා බික්කුනියෝ වීර තවානුඤ්ඤාය සාසිතා තත්‍රතේ අත්ති දුන්නීතං තං කමස්සු කමාදිප. වීරයන් වහන්ස තව අනනුඤ්ඤාය. එතකොට අනුඤ්ඤාය කියලා වචන දෙකක් තියෙනවා. එතකොට අනුදනුම ඇතුව අනුදනුම නැතුව. මෙතන කියන්නේ මොකද්ද? වීරයන් වහන්සේ තව ඔබගේ අනුඤ්ඤාය ඔබ වහන්සේගේ අනුදැනුම ඇතුව බික්ඛුනියෝ භික්ෂුණීහු මා විසින් සාසිතා එනං අනුශාසනා කරන ලද්දාහුය. එහෙනම් මං විසින් අනුශාසනා කළා. මං විසින් අනුශාසනා කරන ලදී. ඉදින් తත්‍රෙහි එහිලා දුන්නීතං අත්ති
වරදවා කළ අනුශාසනයක් ඇතනම් කමාදීප ශමාදීපයන් වහන්සේ ඒ කියන්නේ බුදුහාමුදුරන් වහන්සේටමයි කියන්නේ ආමන්ත්‍රණය කරන පදයක්. තං කමස්සු ඒ කමා කරනු මැනවි. ඒ තවත් ඉල්ලා හිටිනවා බුදුහාමුදුරනේ මම ඔබ වහන්සේගෙන් අනුදැනුම ඇතුව බුදුහාමුදුරන්ගේ අවසර ඇතුව මං කාන්තාවන්ට අනුශාසනා කළා. ඒ අනුශාසනා කරනකොට මගේ අතෙන් වැරද්දක් එහෙම වුණා නම් මට සමා වෙන්න බුදුහාමුදුරනේ. ඒකට සමාව ඉල්ලනවා. අක්ඛන්තේ නාම කන්තබ්බං කිං භවේ ගුණ භූසනේ කිමුත්තරං තේ වක්ඛාමි නිබ්බානාය වජන්තියා. ගුණ භූසනේ ගුණ කියන්නේ ගුණයන්ගෙන් භූෂණේ අලංකාර වූ තැනැත්තිය. එතකොට ගුණයන්ගෙන් අලංකාර වුණා. ඇගේ ජීවිතය එතකොට ගුණයන්ගෙන් අලංකාර වුණා. ඇඳුම් වලින් නෙමෙයි, ආභරණ වලින් නෙමෙයි අලංකාර වුණේ මොන වගේන්ද? ඇඳුම් වලින්. නෙමෙයි, ආභරණ වලින් නෙමෙයි, ගුණයන්ගෙන් තමයි ඇය ලස්සන වුණේ. අලංකාර වුණේ. අක්ඛන්තේ කමා කිරීමට කරුණු නැති කල්ලි කන්තබ්බං කමා කළ යුතු කින්නාම භවේ කුමක් නම් වන්නේහිද? නිබ්බානාය පිරිනිවීම සඳහා වජන්තියා යන්නා වූ තේ ඔබට උත්තරං වැඩිදුර කිං වක්කාමි කුමක් කියම්ද? මේක බුදුහාමුදුරන්ගේ පැත්තෙන් එන එකක්. ඒතර මෙච්චරලා අපි කිව්වේ ප්‍රජාපති ගෞතමිය කියන ඒවානේ. ඒතර මහා ප්‍රජාපති ගෞතමියට බුදුහාමුදුරෝ දේශනා කරන මොකද්ද? ගුණයන්ගෙන් අලංකාර වූ තැනැත්තිය ඔබගෙන් කිසිම ක්ෂමා කළ යුතු කිසිම වැරද්දක් වුණේ නැත්තම් පිරිනුවන් පාණ්ඩ යන ඔබට මම මොනවද කියන්නේ? බුදුහාමුදුරන්ට කියන්න දෙයක් නෑ, සමා වෙන්න කියලා කියන්න දෙයක් නෑ. වැරද්දක් කළා නෑනේ. සුද්දේ අනෝනේ මම බික්කු සංගේ ලෝකායිතෝ නිස්සරිතුං කමන්තේ පබාත කාලේ ව්‍යසනං ගහනං දිස්වානනියාති ච චන්දලේකා. සුද්දේ කියේ පිරිසිදු අනූනේ කල යුතු කටයුත්තේ කිසිම අඩුවක් නැති. එතකොට සුද්ධ කිව්වේ පිරිසුදු අනූනේ අඩුවක් නැති. ඒ කියන්නේ කරන්න ඕනි දේවල් වල කිසිම අඩුවක් නැහැ, පිරිසුදුයි. මම කිව්වේ මාගේ බික්කු සංඝයා ඊතෝ ලෝකා මෙලවෙන් නිස්සරිතුං කමන්තේ නික්ම යෑමට යන කල්ලි පබහාත කාලේ, පබහාත උදෑසන කාලේ නැත්නම් උදෑසන ගහනං ගහ තාරකාවල ව්‍යසනං දිස්වාන නැතිවීම දැක. ව්‍යසනං කියන්නේ ඒ කියන්නේ නැති වෙනවා කියන එක, දිස්වා දැක. චන්දලේකා සඳරේකා නීයානි ඉව නික්ම යන්නාක් මිනි. දැන් මෙතන ලස්සන උපමාවක් කියනවා. මොකද්ද කියන්නේ? පිරිසිදු වූ අඩුවක් නැති, ඊටාම පිරිසිදුව හිටපු සිල්වත්ත ගුණවත්ත හිටපු මේ බික්කු සංඝයා මෙලවින් නික්ම යන කල්ලි, නික්ම යනකොට හරියට උදෑසන ගහ තාරකාවල නැතිවීම දැකලා සඳරේකාව නැත්තම් සඳරේකා නික්ම යන්නාක් වගේ. හරියට එළි වෙනකොට හඳ හොයාගන්න නේ, ගහතරු හොයන්න හම්බ වෙන්නේ. ඒ වාගේ කතාවක් කියන්නේ. එතකොට 50 වෙන එක. තදේතරා බික්ඛු නියෝජිනග්ගං තාරාව චන්දානුගතා සුමේරුං පදක්ඛිනං කත්ත නිපච්ච පාදේ තිතාමුකන්තං සමුදික්කමානා. එතකොට සුමේරුං
මහා මේරු පර්වතයේ වටා යන චන්දානුගතා සඳ අනුව යන තාරායිව තරුමින්. එතකොට මහා මේරු පර්වතය වටා යන එතකොට වටා සඳ යනවා. එතකොට ඒව අනුව යන තරු වගේ තදේතරා භික්ඛුනියෝ. එතකොට අනිකුත් භික්ෂුණීහු හරියට හඳත් එක්ක අනිත් තරු ටික යනවා වගේ මහා ප්‍රජාපති ගෝතමියත් එක්ක අර භික්ෂුණීන් වහන්සේලා වඩිනවා. ජිනේන්ද්‍රයන් වහන්සේ පදක්කිනං කත්තා ප්‍රදක්ෂිනා කොට පාදේ නිපච්ච පාමුල වැඳ වැටි මුකන්තං සමුදික්ඛමානා මුවග බලමින් තිතා සිටියාහුය. මොකද වුනේ? එතකොට හරියට හඳ පිරිවරාගත්ත තරු ටික වගේ මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු අර භික්ෂුණීන් වහන්සේලා බුදුහාමුදුරුවෝ වටා ගමන් කරන්න පටන් ගත්තා. බුදුහාමුදුරන්ට සමු දෙන්නට ඒ ඇත්තෝ වැඩම කළා කියන එක තමයි කියන්නේ. එතකොට අපි අද මේ මහා ප්‍රජාපති ගෝතමිය පිරිනුවන් පාන්න ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලන හැටි. එතකොට ඇය සමාව ඉල්ලනවා. අපි ගාථා 25ක් අපි අද කතා කළා. 26 ඉඳලා 50 දක්වා ගාථා තමයි තේරි අපදානේ අපි කතා කළේ. ඉතින් තවත් අපේ ගාථා ගොඩක් තියෙනවා. ඊළඟ පාඩමේදී අපි 51 සිට ඉදිරියට පුළුවන් තරමක් කතා කරමු. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.